හරි එහෙනම් අපි පොයේ දින ධර්ම සාකච්ඡාව අපි සුපුරුදු පරිදි ප්‍රශ්න මෙහි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු. වාචික ප්‍රශ්න අවසන් කරාට පස්සේ අපි බලමු අන්තර්ජාලයේ තියෙන ගැටලු වලට උත්තර දෙන්න. හරි එහෙනම් ආරාධනා කරනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ගරු ස්වාමීන් වහන්ස කමඨාන් වාර්තා 3ක් ලැබී තියෙනවා. පළවෙනි කමඨාන් වාර්තාව මූලික කමඨහන උදරයේ පිම්බීම හැකිලිම කලක සිට භාවනා කරමි. වර්තමානයේදී හුස්ම රැල්ල නොදැනී ගොස් සිත සමාධිමත් වී ශරීරයේ සෑම තැනම මෙනෙහි කිරීමෙන් වතුර බිඳු ඇති වී මොහොතින් නොපෙනී යන ස්වභාවයක් දුටිමි. එයත් ඊටාම ශීඝ්‍රතාවේනි. දැන් මේ ළඟකදී සිට එලෙසටත් නොව ශරීරයේ කොතැනක හෝ සංවේදීතාවලදී මගේ වචනයට අනුව තේරුම්ගත් ආකාරයට වලාකුලක් මෙන් පාවී යන ස්වභාවයක් නිරීක්ෂණයට හසු විය. ගරු ස්වාමීන් වහන්ස පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. ඔව් ඒ වාර්තාවේ කරුණු ඉදිරිපත් කිරීමේ මේ දුර්වලතාවයක් තියෙනවා. ඉතින් පුළුවන් නම් මේ වාර්තාව ලියපු කෙනාට ඉදිරිපත් වෙන්න තව විස්තර ටිකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. හරි. ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්සේ මම කාලයක සිට භාවනා කරනකොට මේ දැන් මෑතක අවුරුදු 2කට විතර උඩදී මේ අර මට වචනෙන් කියන්න තේරෙන්නේ බින්දි බින්දි යනවා වගේ ශරීරය හැමතැනම සංවේදනා දහිනකොට මේ බින්දි බින්දි යනවා ඒක මේ හසු වෙන්නේ නැති වෙනවා නැති වෙන ස්වභාවයක් දැක්කා. ඊට පස්සේ දැන් මෑතක ඉඳලා මේ වැඩි කාලයක් නැහැ දැන් සතියකට විතර උඩදී වගේ. දැන් ඒ ස්වභාවය වෙනස් වෙලා අපේසන්නස මේ බලාකුළු වගේ නිකන් අර ඒ ස්වභාවය නෑ. මම බලාගෙන මේ ඒ කමටහන තමයි ඒක මේ අරමුණ තමයි මෙනෙහි කර කර ඉන්නේ ශරීරේම. දැන් මේ ඈතට මට තේරෙන්නේ නැහැ. ඒක මේ දිවෙලා යනවා වගේ. ඈතට යන ස්වභාවයක් වගේ දකින්නේ. එතකොට මූල කර්මස්ථානේ මොකද්ද? මූලික කර්මස්ථානයේ උදරේ පිම්බීම හැකිලිම. උදරේ පිම්බීම හැකිලිම. එතකොට පිම්බීම හැකිලිම දැනෙද්දි මොන වගේද දැනෙන්නේ? පිම්බීම හැකිලිම මුලදී කරනකොට මේ ඒකේ මේ සමාධිගත වුණ හිත. ඔව් මං කියන්නේ පිම්බීම හැකිලිනවා මොන වගේද දැනුනේ? ඒ කියන්නේ ඒකේ දෙකම එක ආකාරයකටද දැනුනේ වෙනස් ආකාරයකටද? පිම්බෙන එක වෙනස් ආකාරයකට. ඔව් එතකොට කොහොමද පිම්බීම හැකිලිමෙන් වෙනස් වෙන්නේ කොහොමද? උදරේ හුස්ම රැල්ල එනකොට පිම්බෙනවා හුස්ම රැල්ල පිට වෙනකොට හැකිලෙනවා. ඔව් ඒකේ මේ පිම්බෙන හැකිලෙනවා කියන්නේ ඒක තමයි. එතකොට පිම්බෙන එකේදී දැනෙන දැනීම් ස්වභාවයයි හැකිලෙන එකේදී දැනෙන දැනීම් ස්වභාවය එක වගේද දැනෙන්නේ නැත්නම් වෙනස් විදිහට? වෙනස් විදිහකට. ඔව් එතකොට අන්නේ වෙනස මොන වගේද? ඒ වෙනස අපි සංසෝය කියලා තියෙන විදිහම තමයි. ඔව් කියන්නේ මොන වගේද? කියන්නේ මේ පිම්බෙන එකේදී මොන වගේද දැනෙන්නේ හැකිලෙන එකේදී මොන වගේද දැනෙන්නේ? ඇති වෙනව නැති වෙනවා වගේ ශීඝ්‍රයෙන් මට ඔව් ඒතකොට පිම්බෙනවා හැකිලෙනවා එක ශීඝ්‍රයෙන් වෙනවද නැත්නම් පිම්බෙන හැකින එක නෙමෙයි ශීඝ්‍රයෙන් එන්නේ. ඇතුලෙන් කියන්න තේරෙන්නේ නැහැ අපේ. මං අහන්නේ මේ පිම්බීම හැකිලිම මොන වගේද වෙනස දකින්නේ නැත්නම් වෙනසක් නැද්ද එක වගේද පේන්නේ එතකොට? එක වගේ පේන්නේ වෙනසක් දකින්න. ඔව් ඒතකොට මේ වෙනස මොන වගේද කියලා නිකන් මම දැන් උත්තරේ දුන්නොත් වැඩක් නැහැ. ඒකයි මම මේ ගන්න හදන්නේ. ඔයාගෙන්මයි ගන්න හදන්නේ. අපේ සෝනහස මේ ඒ කියන්නේ මට ඒක දැන් අපිට ඒක සමහරක් වෙලාවට මම වැඩවල නිරත වෙලා ඉන්නකොට මට අර ඉස්සර වගේ නැති ස්වභාවයක් ඇතුලේ ඇති වෙනවා නැති වෙන ස්වභාවයක් මේ දැනෙනවා. ඒ අතරට මේ ඔව් මං කියන්නේ පිම්බීම හැකිලිම එතකොට මම මෙහෙම කිව්වොත් පිම්බෙනවා හැකිලෙනවා කියන එක වෙනසක් හරි අමාරුයිනේ කියන්නේ. ඒතර පිම්බෙද්දි මොන වගේද දැනෙන්නේ හැකිලෙද්දි මොන වගේද දැනෙන්නේ කියලා කිව්වට පස්සේ අපි සමහර අයට ඕක හොඳට බලද්දි හොඳට විස්තර ඇතුළත හරියට බැලුවොත් තේරෙනවා පිම්බෙන එක Tamanට පහසුයිද අපහසුයිද හැකිලෙන එක පහසුයිද අපහසුයිද කියලා සමහරවට එහෙම එකක් නෑ අපි සෝනස්. ඔව් එතකොට අන්න ඒක තමයි. ඒ කියන්නේ පිම්බීම හැකිලිම තව හොඳට බැලිය යුතුයි. ඒ කියන්නේ මුල විස්තර ටික තමයි අපි මුල විස්තර ටිකෙන් තමයි අල්ලන්න පුළුවන් මේ හරි මාර්ගයකද යන්නේ මොකේද කියලා. එතකොට ඒ වෙනස්කම් ඒ කියන්නේ අනිත්‍යතාවයක් හරි නැතිවීමේ ඇතිවීම නැතිවීම හරි දකින්න ඕනේ අපි මූල කර්මස්ථානයට සාපේක්ෂව. එතකොට අපේ හිතෙන් නැත්තම් කියනවා අපි ඉඳගෙන ඉද්දි අපිට තේරෙනවා ඇති නැතිවීම තේරෙනවා කියලා. නමුත් හරියටම අහපුවාම අපි එතන පොඩ්ඩක් හිර වෙනවා. මොකද අපේ හිතෙන් තමයි කියන්නේ ඔයා ඇති නැතිවීම බලනවා කියලා. එතකොට අපි හරියටම ප්‍රශ්නේ අහපුවාම අපි පොඩ්ඩක් එතන හිර වෙනවා.
එතකොට හොඳට බලන්න ඊළඟ දවසේ ගිහිල්ලා පිම්බෙන හැකිලෙද්දි කොහොමද පිම්බෙන එකයි හැකිලෙන එක අතර වෙනස. ඒකට පිම්බෙද්දි Samanට දැනෙන්නේ ටිකක් හැකිලීමට සාපේක්ෂව ටිකක් අපහසුයෙන් ඉස්සරහට යනවා. සමහරවිට මේ පිම්බෙන එකට වඩා හැකිලින එක කාලයෙන් කෙටි. එතකොට ඒක පහසුයි. අන්න ඒ වගේ ඊට පස්සේ තව වෙනස්කම් තියෙනවා. අන්න ඒ වගේ වෙනස්කම් ටිකක් අපිට දැක ගන්න පුළුවන්. ගොඩක් වෙනස්කම්. එතකොට පිම්බෙන හැකිලෙන එක එන්න සියුම් වෙනවද නැත්නම් ගොරෝසු වෙනවද මොන වගේද ඒක? හොඳටම සියුම්. සියුම් වෙනවා. හරි. එතකොට ඒ සියුම් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? සියුම් වුණාට පස්සේ අපි දැන් මම භාවනා කරන්න වඩි වුණාම මේ හුස්ම රැල්ල නොදිනී යනවා. හුස්ම රැල්ලක් නෑ වගේ ස්වභාවයක්. ඊට පස්සේ හුඟක් වෙලාට සමාධිගත වෙනවා. සමාධිගත වෙනවා කියන්නේ ඒක අරමුණක. ඒ අරමුණේම තියෙනවා. මොකද්ද ගත්ත අරමුණ? අර පිම්බීම හැකිලි මේක ගත්තාම ඒක කරනකොට ඒක නොදිනී යනවනේ. ඔව්. ඒ නොදිනී යනකොට ශරීරයේ කොහේ හරි සංවේදනා බලනකොට ඒ හැම තැන් වලින්ම මේ ඒ ස්වභාවය දකින්න. ඔව් එතකොට පිම්බීම හැකිලිම නැතුව ගියාට පස්සේ නැවත අවධානය යොමු කරනවද සංවේදනාවලට නැත්නම් අවධානය යොමු කරනවා. ඔව් එතකොට අපිට සංවේදනාවලට අවධානය යොමු කරන්නේ නැතුව ඒ නැති වෙච්ච පිම්බීම හැකිලිම දිහාම තියාගෙන ඉන්න ඊට ටිකක් වෙලා අවධානය යොමු කරනකොට ආය නැවත අර පිම්බීම හැකිලිම ඒ කමටහන ඇති වෙනවා. ඔව් ඒක තමයි. එතකොට හොඳට සුද්ධ කරගත යුතු දේ තමයි දැන් සාමාන්‍ය ශරීරයේ කයක් ගත්තට පස්සේ මේක හරියට දොඩම් ගොඩක් වගේ. දොඩම් ගොඩක් වගේ හැමතැනම සංවේදනා තියෙනවා. නමුත් අපි දොඩම් ගොඩ වදාගන්න ගියාට පස්සේ එක දොඩම් ගෙඩියක්වත් අල්ලන්න බෑනේ. ඒක තමයි අපි මූල කර්මස්ථානයක් වශයෙන් පිම්බීම හැකිලිම දෙන්නේ. එතකොට ඒක මුලින්නම් බලාගෙන ගියාට පස්සේ පිම්බීම හැකිලිම බොහොම සියුම් වෙලා බොහොම සුකුමතර සියුම් වෙනවා. ඒ සුකුමතර සියුම් වෙන අවස්ථාවේදී අපිට ඒක නොදැනෙනවයි කියලා තමයි අපිට ව්‍යවහාරයට එන්නේ. ඇත්තටම හුස්ම නොගන්නවා නෙමෙයි. අපි ඒ අරමුණ බොහොම සියුම් විදිහට තමයි අපිට දැනෙන්නේ. එතකොට ඒක දිහාම අපි බලන් ඉන්න ඕනේ. ඒක දිහාම බලන් ඉද්දී අවට සංවේදනා දැනෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. වෙන සංවේදනාවකට අපි ආයේ අවධානය යොමු කරනවායි කියන්නේ අපි නැවතත් අපි භාවනාව මුලට ඇදීමක් සිදු වෙන්නේ. අපි මේ දැන් ඔළුවේ ඉඳලා මේ මෙහෙම පල්ලයට ඔහොම දිගට තැන් වල මෙනේ අරමුණ මෙව කරගෙන යනකොට ඒ තැන් වලින් අර මේ ඇතුලෙන් කවදාවත් ඉස්සර ඔහොම දෙයක් දැක්කේ නෑ. ඒ වගේ දෙයක් හැම ශරීරෙම දකින්නවා. ඔව් මං කිව්වොත් ඒකට මේ වචනේ දින්නොත් කම්පන චංචල කියලා කිව්වොත් ඔව් කම්පන චංචල දැනෙන්නේ. ඒක තමයි ඔය නලියන ස්වභාවය. සමහරු කියනවා නලියනවා කියලා ඇඟ. සමහරු කියනවා කම්පනයක් දැනෙනවා කියලා. සමහරු සංවේදනා කියනවා. ඒ සංවේදනා වලට දැනීමට එන්නේ පිම්බීම හැකිලිම බොහොම සියුම් වෙලා නොදැනෙන මට්ටමට ගියාට පස්සේ. ඒකෙදි අපි තවත් ඒ කියන්නේ සංවේදනා දැනෙන එක ප්‍රශ්නයක් නෑ. ඒ දැනෙන එක අවදාන. හැබැයි අපි සංවේදනා ඒක ඇතුලේ හොයන්න ගියොත් අපි නැවතත් අපි මුලට ඇදීම සිදු වෙනවා. ওই යන විදිහට කිසි ප්‍රශ්නයක් නෑ. ඉදිරියට ගිහින් තියෙනවා. ඊට පස්සේ සංවේදනා දැනෙනවා නම් සංවේදනා දැනීමට ආවේ. ඒක හැමතිස්සෙම දැනෙන්නේ අපි කොහොමදත් ඇතුළත කම්පනයක් තියෙනවා. බොහොම සියුම් යන ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඒකෙන් එහාට ගියාට පස්සේ තමයි අපිට පිම්බීම හැකිලිම පේනවා, අපිට රූප පේනවා, අපිට ශබ්ද ඇහෙනවා. හැබැයි හැදෙන්නෙම එක මූලයකින්. එක මූලයකින්. ඉතින් අපි භාවනාව හරහා ටික අර මූලයට ලං වෙනවා. එතකොට අපිට දැනෙන්නේ මුළු කයම නලියනවා වගේ. මුළු කයෙම සංවේදනා දැනෙනවා. සමහරව උතෙන්ට ගියාට පස්සේ භාවනාව වැරදුනා කියලා නවත්තනවා. සමහරව ඕක බලාපොරොත්තුෙන් ඉන්නවා. නමුත් ඉතින් මේකද භාගතුන් වහන්සේ කියන්නේ අපි යන්නේ මොකටද? අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න. නමුත් මේ පෙන්නද්දී අනිත්‍ය අර පිම්බීම හැකිලිමම සමහරවට හොයනවා. මොකද අපි නිට්ටය අරමුණක් තමයි අපේ ජීවිතේට අපිට ඕනේ. අර වගේ නලියද්දි ගොඩාක් වෙනස් වෙද්දී අපේ ඒ අනිත්‍ය අපිට දරා ගන්න බෑ. ඉතින් එතෙන්ට යද්දි සමහරු මේක නෙමෙයි අපි හෙව්වේ කියලා සමහරු බය වෙනවා. සමහරු ඒකම නැවත හොයනවා. ඉතින් ඒක එක ජවනිකාවේ එක කොටසක් විතරයි. ඒක හැමතිස්සෙම එන්නේ නැහැ. හැබැයි පැවිදි අතරම තියෙනවා අපි භාවනා කරද්දි එතෙන්ට සමහරලාවට අපිට ඒක දැනෙනවා, සමහරලාවට නොදැනෙනවා. සමහරලාවට අර නොදැනෙන මට්ටමේ ටිකක් වෙලා ඉන්නවා. ඒ නොදැනෙන මට්ටමේ ටිකක් වෙලා ඉද්දි ඔන්න සංවේදනා දැනෙන්න ගන්නවා. අන්න ඒ විදිහට මේක චක්‍රානුකූලව යන්නේ. දැන් එතකොට ඇති වෙලා තියෙන ගැටලුව මොකද්ද? නේ අපි දැන් වෙලා තියෙන්නේ අර ඒ ක්‍රමේ නෙමෙයි. දැන් මේ බිම්බින හැකිනනවලට මෙහෙම නිකන් මෙහෙම කියන්න තේරෙන්නේ නැහැ වාලා කුලක් වගේ. මෙහෙම දැන් ක්‍රියාවෙන් මට තේරෙන හැටියට මෙහෙම කියන දැන් මේ ඒ කියන්නේ අර කම්පන චංචල සියුම් වෙලා ඒක නිකන් වලාවක් වගේ වෙලා තියෙනවා. ඔව්. එතකොට මම මෙහෙම ඇහුවොත් අර පිම්බීම හැකිලිම හොඳටම පේන අවස්ථාවේදී තියන්නේ
මනාපයක්ද අමනාපයක්ද හුස්ම රැල්ල නැතුව ගියාට පස්සේ තියෙන ඒක පිළිබඳ තියෙන කැමැත්තක්ද අකමැත්තක්ද ওই කම්පන චංචල පේද්දි තියෙන කැමැත්තක්ද අකමැත්තක්ද කියන එක ගත්තොත් කෝකටද වැඩිපුර කැමති? කැමැත්තක් අකමැත්තකුත් නෙමෙයි අපි සංස මේ මට තේරෙන්නේ නැහැ ඒක තමයි අපි සංස ප්‍රශ්න කරේ. කැමැත්තක් කියලාත් නැහැ. අකමැත්තක් කියලාත් නැහැ. මොකද්ද මේක අහන්න ඕනේ කියන තමයි. එතකොට දැන් මම මෙහෙම කිව්වොත් දැන් එතකොට අපි ඉස්සර වගේ නෑ කියද්දි ඉස්සර වගේ දැනෙන්නේ නෑ කියද්දි ඉස්සර භාවනා කරන්න කලින් මම භාවනා කරන්න පටන් ගන්න කලින් තිබුණ නැති නෑ කියන එකයි එතන අර්ථ කරන්නේ. ඔව් හරි. එතකොට මේ අර කම්පන චංචල ඒ විදිහට දැනෙන්නේ නැහැ දැන් වලාවක් විදිහට දැනෙන්නේ කියන එක අපිට ගැටලුවක් වශයෙන් තමයි කියන්නේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. නමුත් ඒක එක ජවනිකාව එක ජවනිකාවක් විතරයි. එක ඒ චිත්‍රපටි එක ජවනිකාවක් විතරයි. එතකොට අපි නැවත අර මෙහෙම වෙන්නේ නැහැ කියන්නේ අපේ සියුම් බලාපොරොත්තුවක් තියෙනවා මේ විදිහයි භාවනාව කියලා. අන්න එතනින් තමයි අපිට අල්ලන්න පුළුවන් මේකට මම මනාපයක් අමනාපයක් තියෙනවා මගේ හිතාගෙන ඉන්නවා මෙන්න මේක තමයි විය යුත්තේ කියලා. අන්න ඒ සංකල්ප ටික නැතුව භාවනාවට යන්න දෙන්න. භාවනාවට යන්න දෙද්දි හොඳට තේරෙනවා පිම්බීම හැකිලිම ආයෙ නැවත මතු වෙන්න පුළුවන් පිම්බීම හැකිලිම අඩු වෙන්න පුළුවන් නැතුවම යන්න පුළුවන් ඊට පස්සේ සංවේදනා දැනෙන්න පුළුවන් සංවේදනාවත් සියුම් වෙලා යන්න පුළුවන් මේ විදිහට දිගට යනවා. කමඨාන් සුද්ධ කරනවායි කියන්නේ අපි එතන සමහර තැනක අපි නැවතිලා ඉන්නවා. අන්නේ නැවතිච්ච තැන පොඩ්ඩක් පන්න ගන්න තමයි මේ කමඨාන් සුද්ධ කිරීම සිදු වෙන්නේ. ඒකින්ද බය නැතුව ওই විදිහටම කරගෙන යන්න, ওই විදිහටම වාර්තා කරන්න නැවත සක්මන ගැන මොනවද කියන්නේ? සක්මන පිසෙන්ස අධීර කීපයකටම ඒ කොහොම වෙන වෙලාවෙදි පයේ මැද විලුඹ මැද අග ඒ කොහොම ඒ වෙලාවෙදි සිහි වෙනවා. උස්සන කොටත් තේනවා, තබන කොටත් තබනවා කියලා තියෙනවා. ආයෙ ඊළඟට තබනවා කියලා අධීර කීපයකින් ඉබේමත් ඒක දැන් අර පුරුදු වෙලා ඉබේමත් ඒ සිදුවීම සිද්ධාන්තයේ දිගටම වෙනවා. ඔව් හරි. එහෙනම් කියන්නේ ගැටලුවක් මට්ටම නෙමෙයි තියෙන්නේ. තියෙන්නේ මේ යන්නේ ඉස්සරහට පස්සටද කියන එක. ඉතින් ඒක හොයන්න නැතුව දිගටම ඒක ගැන ප්‍රශ්න කරන්නේ නැතුව ඒක භාවනාව අපි විසින් අර්ථකථන දෙන්නේ නැතුව ඒ ටික අයින් කරලා භාවනාවට යන්න දෙන්න. එතකොට ඔය දිගටම යන්න බය නැතුව ඒක පිළිබඳ බයක් එනවනම් මූල කර්මස්ථානෙ මෙනෙහි කරන්න කියලා තියෙන. බයක් නැත්තම් දිගටම කරගෙන යන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඔය ටික වෙන සිදුවීම් ටිකක් තියෙන්නේ. ඒ සිදුවීම් ටික සම්පූර්ණ ෆිල්ම් එකම නැත්තම් සම්පූර්ණ චිත්‍රපටියම බලන්න ඉඩ දෙන්න. ඒක බලන්න. එතකොට අපි සමහර තැන්වලදී අපි ඇයි මේ පෙම්වතයි පෙම්වතිය ආවට පස්සේ දුෂ්ටයයි එන්නේ කියලා. හරි ඒකේ ෆිල්ම් එකේ දෙයක්. ඒක අපිට අහන්න අයිතියක් නැහැ. එතකොට අපිට තියෙන්නේ පුළුවන් තරම් මේ චිත්තපටිය බලලා මොකද්ද මේ විකාරය කියන එක බලන එක විතරයි. ඒකින්ද එතකොට ඔය වගේ ගැටලු මතුවෙන එක සාධාරණයි. ඒක තමයි සුද්ධ කරන්න තියෙන්නේ. ඕක බය නැතුව දිගටම කරන් ගන්න. ඊගාවට ඊළඟ වාර්තා කරමු. හිතනවාද? ඔව්. ඒක නිරීක්ෂණ කරගෙන යනවා එතකොට. එහෙමද? ඒක දැන් ඒ සිදුවීම කිසි දෙයක් හිතන්නේ නැතුව නිරීක්ෂණය කරනවා. හොඳට බලන්න. නිරීක්ෂණයක් විතරයි කරන්නේ. එතකොට සමහරවිට ආයේ නැවතත් පිම්බීම හැකිලිම මතු. නැවතත් ආයේ වයිබ්‍රේෂන් නැත්නම් කම්පන චංචල මතු වෙනවා. ඒ හැම දෙයක්ම අයිති වෙන්නේ වායෝ ධාතුවට. ඊට පස්සේ පඨවි ධාතු, ආපෝ තේජෝ හැම දෙයක්ම ඕක ඇතුලේ තියෙනවා. ඉතින් අපි මුල් දෙන්නේ වායෝ ධාතුව මුල් කරගෙන තමයි අපි යන්නේ පිම්බීම හැකිලිම. ඒකින්ද හොඳට පිම්බීම හැකිලිම දිහා හොඳට බලන් ඉන්න. ඊට පස්සේ නැතුව ගියාට පස්සේ වෙන ඒවා හොයන්නේ නැතුව හොඳට පිම්බීම හැකිලිමට මොකද උනේ කියන එක හොඳ අවධානයෙන් ඉන්න. එතකොට අවටින් දැනේ සංවේදනා ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම මේ භාවනාවට අයිති අරමුණු. පැහැදිලිද සුද්ධ වුණා කියලා හිතනවද? හරි. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී පිම්බීම හා හැකිලිම අරමුණු කරන විට සමහර විට ඇතිවන දීර්ඝ ආශ්වාසත් තවත් අනු ආශ්වාස හා ප්‍රාශ්වාස කීපයක් තුලින් ඇතිවන බව දුටුවා. එවැනි සමහර අවස්ථාවලදී එම දීර්ඝ ආශ්වාසත් ටිකක් වෙලා පවතින බැවින් යම් අපහසුතාවක් දැනුණා. මෙවැනි දීර්ඝ ආශ්වාසයන් ඇතිවන්නේ භාවනා කරන ක්‍රමයේ වැරැද්දක් නිසාද? සාමාන්‍යයෙන් එවන්නක් අත්දක නැත. සමහර විට පිම්බීම හා හැකිලිම පැහැදිලිව පෙනෙන නමුත් ඒ සමගම සිත වෙනත් අරමුණු ඔස්සේද ඇදී ගොස් ඇති බව දුටුවා. සිත එකවර අරමුණු කීපයක් ඔස්සේ ඇදී යනවා තේරුණා. මෙසේ වන්නේ පිම්බීම හා හැකිලිම පුරුද්දක් ලෙස කිරීමෙන් මිස පැහැදිලි ලෙස ඒ දෙස අවධානය යොමු නොකිරීමෙන්ද? ඔව්. මේ පුද්ගලයාත් උසාවියට ගන්න පුළුවන් නම් හොඳයි. අපි නැවත ප්‍රශ්නේ නගමු ලියනකට වඩා හොඳයි නේද කියන එක ඊට වඩා දෙයක් තියෙනවනේ. කියමු බා. ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට පිම්බීම හැකිලිම තමයි ප්‍රධාන කමකට ගන්න. එතකොට මේ ඒ ආස්වාසය ගන්නකොට ඒකේ අර කැඩි කැඩි වගේ එනවා. එතකොට අර ඒක ගොඩක් වෙලා තියෙනකොට ටිකක් අමාරුයි මේ
අල්ලගෙන ඉන්න. ඒක සාමාන්‍යයෙන් අපි එහෙම එක්ස්පීරියන්ස් කරලා නැහැ. ප්‍රශ්වාසය නම් එහෙම නැහැ. කැලි 3කට විතර ඉවර වෙනවා. ඒතර ඒක අර ඒක මං හිතාමතා හුස්ම ගන්න නිසා වගේ වෙන එකක්ද? ඔව් එතකොට දැන් මම ඇහුවොත් මෙහෙම දැන් පිම්බීම හැකිලිම පිම්බෙන එක මෙහෙම ගිහිල්ලා එකම රේඛාවක එකම විදිහට ගිහිල්ලා ආයෙ හැකිලිම එකම රේඛාවක එනවා. ওই විදිහටනේ දැක්කේ මුලින්ම පිම්බීම හැකිලිම දෙකක් විදිහට. ඒ කියන්නේ පිම්බෙන එක එකක් හැකිලෙන එක එකක් වශයෙන්. ඊට පස්සේ ඒ දකිද්දී අනිත්‍යයක් තියෙනවනේ. අපි වෙනස් වීමක්. ඒ කියන්නේ පිම්බෙනවා නිතරම පිම්බිලා තියෙන්නේ නැහැ. හැකිලෙනවා. ප්‍රසාරණය වෙනවා සංකෝචනය වෙනවා. බඩ ප්‍රසාරණය වෙනවා සංකෝචනය වෙනවා. එතකොට එතන අනිත්‍ය දෙකක් තියෙනවා. ඒ කියන්නේ පිම්බෙන එක හැකිලෙන එක. එතකොට ඔය කියන තැනදී අනිත්‍ය වැඩිවීමක්ද අඩුවීමක්ද තියෙන්නේ? ආශ්වාස කරනකොට අනිත්‍ය වැඩිවීමක් ප්‍රශ්වාස කරනකොට අඩුවීමක්. වැඩිවීමක්. එතකොට අනිත්‍ය වැඩි වෙලා පෙන්නන තියෙනවා අපිට. පැහැදිලිද? එතකොට දැන් නැවත ආයෙ ප්‍රශ්නේ යමු කරමු. හාමුදුරනේ මේ අනිත්‍ය පොඩ්ඩක් දකින්න එකද හොඳ? අනිත්‍ය ටිකක් ගොඩක් වැඩියෙන් දකින්න එකද හොඳ? මං අහුවොත් මොකද කියන්නේ? ගොඩක් දකින්න එක හොඳයි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ හිතට මේක පුරුදු නැහැ. අපි දකින්නේ මේක එක රේඛාවක් විදිහටනේ. එකක් විදිහට. අපේ ජීවිතේ පුද්ගලයෙක් ඉන්නවයි කියන විදිහට. නෑ මේකේ හුස්ම ගන්නවා කියලා දැක්කට පස්සේ ඔන්න සමහරුන්ට ඊයේත් කරා දානදායකව අවුරුදු 58ක් දානෙ දීලා තිනවා. අද තමයි එදා තමයි හුස්ම රැල්ලක් දැකලා තියෙන්නේ. මේ හුස්ම ගන්නවා කියලා දැකලා තියෙන්නේ එදා තමයි. ඉතින් ඒකත් දකින්න එක ලොකු දෙයක් නේ. එතකොට අනිත්‍ය ඔන්න පේනවා හුස්ම ගන්නවා පිට කරනවා කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ මේකෙත් හුස්ම ගන්න එකෙත් ඇතුලේ කෑලි කොටස් වලට ගන්නවා. දැන් ඒකට එතකොට මම කියන්නේ මොකටද? මමයා කියන්නේ කොතෙන්ද? මොන හුස්ම කෑල්ලටද මමයා කියන්නේ? හරි අමාරුයි ඔතනදී. යන්නේ ඔතනදී තමයි අනිත්‍ය හරහා අපිට තේරුම් කරන්නේ අකු උඹ මේ කිව්වට උඹ එකක් කියලා ගණයක් කියලා තේරුම් ගත්තට මේකේ තියෙන ගොඩාක් කෑලි වලින් එකහුව වෙච්ච කොටස් කීපයක එකතුවක්. ඒකට අපි කියනවා හුස්ම කියලා. නැත්නම් මිනිස්සෙක් කියලා කියනවා. දැන් වාහනයක් ගත්තට පස්සේ කාර් එකක් ගත්තට පස්සේ කාර් එකේ රෝදේ ගලවලා පෙන්නනවා මේ කාර් එකක් කියලා කියන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ බොඩි එක ගලවලා පෙන්නුවට පස්සේ පුළුවන් ද කාර් එකක් කියන්න? බෑ. එන්ජිම ගලවලා පෙන්නුවට පස්සේ පුළුවන් ද ඒකට කාර් එකක් කියන්න? බෑ. මේ ටික එක්කහුව කරාට පස්සේ කාර් එකක් කියලා අපි නමක් දෙනවා. කොටස් වශයෙන් කරාට පස්සේ අපිට කිසි විදිහට කාර් එකක් කියලා කියන්න බෑ. නිකන් කැත මජන් ගොඩක් ගෑවිච්ච යකඩ ගොඩක් විතරයි. අන්න ඒ වගේ අපිට මේ භාවනාව හරහා අපිට පෙන්වන අනිත්‍ය හරහා උඹ හුස්ම මෙච්චර කාලෙ හිතන් හිටිය එකක් කියලා දැන් බලපන් මේකේ කෑලි වලට කැඩ යනවා. එච්චර කාලෙ හිතන් හිටියේ ඝන සංඥාවක් ඒක ටිකක් දියාරු කරනවා. මේ දියාරු කරන එක දකින්න තමයි අපි භාවනා කරන්නේ. එතකොට අපි මේක සුද්ධ කරගත්තේ නැත්නම් කමඨහන සුද්ධ කරගත්තේ නැත්නම් අපිට ප්‍රශ්නයක් එනවා මේ මොකද්ද මේ උනේ? අකෝ මේ හොඳට තිබ්බ කෑලි ටිකනේ. අර උපාසකම්මලා ඉන්නවා මේ එකපාරට කය නැතුව ගියාම හිමීට අල්ලලා බලනවා කකුල තියෙනවා. ගෙදර ගියාම යකෝ කකුල නැහැ කියන්නේ මනුස්සයට. හිමීට අල්ලලා බලනවා. අන්න ඒ වගේ අපිට මේක මේ මෙන්න මේ ධර්මතාවය මේ තියෙන විද්‍යාව අපිට හුරු කරන්නේ මෙන්න මේ කමඨහන හරහා. එතකොට මේක සුද්ධ කරන්න කවුරුහරි හිටියේ නැත්නම් මොකද වෙන්නේ? කොච්චර අසරණ වෙනවද? අන්න එතනදි තමයි තුරුණුවන් කෙරේ ශ්‍රද්ධාවක් එන්නේ. මේක කිව්වේ බුදු කෙනෙක් නේ. දෙයිනේ මේක ධර්මයේනේ මම දකින්නේ. මේක කියන්නේ සුද්ධ කරන්න ඉන්නේ සංඝයානේ. අන්න ඒක හරහා එනවා අපිට නැවතත් ශ්‍රද්ධාවක් අර ශ්‍රද්ධාව සම්පයුක්ත එකක් නෙමෙයි ප්‍රඥා සම්පයුක්ත මේ වෙන දේ දැකලා තියෙන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අන්නේ ශ්‍රද්ධාව ඔස්සේ අපි දැනගන්න ඕනේ මේක මම කියලා කෙනෙක් නෑ මේකේ තියෙන මොනවදෝ කැලී ටිකක්. අන්න ඒකට මුල ඇල්ලීම තමයි ඔය දැකලා තියෙන එක හුස්ම රැල්ල කොටස් කීපයකට කැඩලා යනවා කියලා දැකීම. ඕක ලක්ෂ වාරයකට කැඩෙනවා. ඒ කැඩෙද්දී නම් ඔක්කාරය ඇවිල්ලා වමනේ ගිහිල්ලා කාලන්තේ හැදිලා මේකත් දාලා ගිහිල්ලා ආයි ජීවිතේ භාවනා කරන්නෙත් නෑ. ඉතින් ඒකින්ද මේක ධර්මයේ එහෙම පෙන්වන්නේ නෑ. චුට්ට පෙන්වන්නේ. ඔන්න එකපාරට පිම්බීම හැකිලිම නෑ. ඕක ආයෙනවා. ඒතකොට පිම්බීම නෑ. හැකිලිම තියෙනවා. නැත්නම් හැකිලිම නෑ පිම්බීම තියෙනවා. ඊට පිම්බීමෙත් මෙන්න කෑලි තුනක් මුල මැද අග කෑලි කොටස් ටිකක් තියෙනවා. ඊට මුල මැද අග තුනකට බෙදපු එක ඔන්න 10කට බෙදෙනවා. 100කට බෙදෙනවා. ওই විදිහට තමයි ටික ගැඹුරකට අපි අරන් යන්නේ. මුලදිම මේක සුද්ධ කරගත්තාට පස්සේ එයාට පුළුවන් ඊළඟ කෙදිට ඔයට වඩා කැඩෙද්දි බය නැතුව බලන්න. දැන් මං කිව්වොත් දැන් ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් මොකද්ද තේරුණාද නැත්නම් කමටන් සුද්ධනා කියලා හිතනවද? හරි ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මේකේ තියෙනවා එහෙම වුණාට පස්සේ බාහිර අරමුණ වලට යන කතාවක්. ඉතින් බලන්න මට පේනවා ඒක. මයිකේලා. හැබැයි ඒ ගාම තව අරමුණ වලට ගියා කියලා තේරෙන. කියන්නේ එක ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඔව්. එතකොට ඒක මම නිකන් පුරුද්දක් නිසා බලන නිසාද එහෙම මට පිම්බීම හැකිලිම මට තාම ප්‍රශ්නේ පැහැදිලි නැහැ. පිම්බීම හැකිලිම හොඳට බල බලා ඉන්නවා. පිම්බෙන එකත් කැඩි යනවා පේනවා. ඔව් ඊට පස්සේ
වෙන අරමුණක හිත යනවා. ඒ කියන්නේ සද්දයකට හරි හිතවිල්ලකට හරි අනාගතයට හරි අතීතයට හරි හිත යනවා. එහෙමනේ කියන්නේ. ඔව් හැබැයි මට අර පිම්බීම හැකිලිම පේනවා කියලාත් හිතෙනවා. ඔව් ඒ කියන්නේ පිම්බීම හැකිලිම පැත්තක තියෙද්දි මේ පැත්තකින් යනවා සිතුවිලිත්. හරි. එතකොට ඇත්තට මම මේ පිම්බීම හැකිලිම බලනවාද නැත්නම් මම ඒක නිකන් පුරුද්දකට එහෙම හිතනවා. එතකොට මම මෙහෙම ඇහුවා දැන් පිම්බීම හැකිලිම ගණයක් වශයෙන් පෙවුනා. දැන් දෙයියනේ කියලා කැඩි යනවා පේනවා. ඕන් දැන් තේරෙනවා පිම්බීම හැකිලිම පිම්බීම කියන එකත් ඔන්න කැලි වලට වෙන් වෙලා තියෙන්නේ. දැන් මේක තියෙන ඇසේ දැන් පිම්බීම හැකිලිමනේ අපි බල හිටියේ. මෙන්න පැත්තකින් සිතුවිලි කැලිට හිකුත් යනවා. දැන් එතකොට අනිත්‍ය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. කමටහන සුදුනා කියලා හිතනවද නැත්නම් තව ටිකක් විස්තර කරන්නද? හරි. නම් කියන්නම් ආදුනිකයන්ට තේරෙන්න විදියට දැන් මේ එන්න අනිත්‍ය වැඩි කරලා අපිට පෙන්වන අවස්ථාව මේ පිම්බීම හැකිලිමක් තියෙනවා මෙන්න සිතුවිලි කැලිත් යනවා. ඒ කියන්නේ මේකේ ඔක්කොම ගොජියක් වශයෙන් තියෙනවා. එකක්වත් සම්පූර්ණ එක රේඛාවක් වශයෙන් නැහැ. එතකොට සිතුවිලිත් තියෙන කැලි. ඕක ওই විදිහට දැක්කේ නැත්නම් අපි මොකද්ද කරන්නේ? අර එන සිතුවිල්ල එක ට්‍රක් ගාලා එල්ලෙනවා. එල්ලිලා ඒකේ කතන්දර හදා ඒකේ තොරංග ගහ උදේ ඉඳන් රෑ වෙනකන් ඉන්න එකනේ අපි එළියේ ජොබ් එකක් කියන්නේ. ඉගෙන ගන්නවා කියන්නේ. ගෙදර ඉන්නවා කියන්නේ. ගෘහස්ථය කියන්නේ පෘථක් කියන්නේ ඒක තමයි. අර එන කෑල්ල කෙල්ලෙනවා ටක් ගාලා. දැන් ෆිල්ම් එකක් පෙද්දි මේක ජෝක් එකක් කියලා තේරෙන්නේ නැහැ. මුන් මේ රංගපානවා කියලා තේරෙන්නේ නැහැ. ආණ්ඩනවා. අපේ අම්මලා ඉතින් බලාගත්තා හැකි හවසට ඉතින් 7ට විතර පටන් ගත්තාම 10 විතර වෙනකන් එක්ක ආණ්ඩනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? ওই ප්‍රශ්න ටික තමයි මේ ෆිල්ම් එකක් පෙන්වන්නේ මේකෙත් ඇතුලේ ඩොට් තියෙන්නේ මේකෙත් කෑලි එක්කව කළා තමයි මේ මිනිස්සෙක් හදලා තියෙන කියන එක අපිට තේරෙන්නේ නැහැ. අන්න එතෙන්ට තමයි ඔය අරන් යන්නේ. එතෙන්ට අරන් යද්දි අපි ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. දෙයියනේ මේ පෙන්වන්නේ ධර්මයේ මේ පෙන්වන්නේ අනිත්‍ය. මේක ඇතුලේ බලු වමනයක් තියෙන්නේ. හොදලා ගන්න ගුවක් නැහැ මේකේ. එතකොට අපි දැනගන්න ඕනේ මේකේ මේ තේරුම් කරලා දෙන්නේ අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒකෙන් එන්නේ ටිකක් එපා වීමක් අපිරිය මේ මොකද්ද භාවනාව වැරදිලාද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ මෙනෙහි කරපු හින්දාද නොකරපු හින්දාද කියලා ලොකු ප්‍රශ්න ගොඩක් ඉන්නේ. මේ ප්‍රශ්න ඔක්කොම කෙලෙස් හින්දා ඇති වෙන දේවල්. මමයා දාන ප්‍රශ්න. මොකද මමයාට උතන නැගී සිටීමට තැනක් නෙමෙයි. මමයා දිය වෙලා යනවා. ඌ පිදුරු ගහේ හරියෙල්ලෙන්න අහනවා ස්වාමීන් වහන්සේගෙන් මොකද්ද මම දැන් කරන්න ඕන හයියෙන් හුස්ම ගන්නද? ඒ වගේ ප්‍රශ්න ටික තමයි සුද්ධ කරගන්න මේ කමටහන් වාර්තිය ඉන්නේ. ඒකින්ද ඉදිරිපත් වෙච්ච එක ගැන සතුටු වෙන්නේ. දැන් ප්‍රශ්න විසඳුණා කියලා හිතනවත් තවත් ප්‍රශ්න තියෙනවද? හරි. එහෙනම් එච්චරයි. මයික් එක තිබ්බ ගියා. සුවපත් වේවා. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නාංක 1 ඔබ වහන්සේ උදේවරුවේ කළ ධර්ම සාකච්ඡාවේ සතිය පිහිටුවා ගැනීමේ අරමුණ අංක 1 මූලික කමඨහනෙහිම සතිය රඳවා තබා ගැනීම අංක 2 අරමුණෙහි විපරිණාමයේ සිහියෙන් සැලකීම යන ලෙසින් පැහැදිලි කෙරිනි. මෙහිදී අයෙකු සමතය ඔස්සේ සිහිය පිහිටුවා ගත්තේ නම් වක්කලී තෙරුන්ට මෙන් තවද සමතය වඩා සිත මුල් කරගෙන විවිධ අරමුණෙහි විසිර යාම වළක්වා ගත නොහැකි වූ බුද්ධ කාලීන තෙර කෙනෙකුන් ගැනද කියවේ. මෙවැනි අසරණ වීමක් විදර්ශනා වැඩිීමේදී විසඳෙන්නේ කෙසේද? නැත්නම් අහඹු ලෙස මරණාසන්න මොහොතේ සිතෙහි ඇතිවන විසිරුණු චුතිසිතක් විදර්ශනා භාවනාවෙන් වළකා ගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙන්න. අනිවාර්යෙන් 70 පණපු චරිතයක් තමයි ලියලා තියෙන්නේ. ඉතින් දැන් මම හිතනවා මුලින් ආපු ඒ මුලින් සඳහන් කරපු විස්තරයට උත්තරේ හම්බුණා කියලා හිතනවා කලින් කියපු කමඨහන් දෙකෙන්. ඒකෙදි අපි මේක සමතයේද විපස්සනාවද කියලා වෙන් කරන්න අවශ්‍ය නැහැ. සමතයක් හෝ විපස්සනාවක් දෙකම කියලා දෙන්නේ මේ චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න. ඉතින් මේකේ අපිට අතෝ නෑර හිත තිබ්බ ගමන් අතෝ නෑර පෙන්වන්නේ දුකයි අනිත්‍යයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි පෙන්වන්නේ. අපිට වෙලා තියෙන්නේ ඒක බලන්න බැරිකම. මේක මූලධර්ම වශයෙන් යන්න බොහොම අමාරුයි. ඒකින්ද තමයි මේ ප්‍රායෝගිකත්වයට මුල දීලා මේකෙන් ඊට පස්සේ ප්‍රායෝගිකව දැක්ක දේ මූලධර්ම වශයෙන් කියලා දෙනවා. දැන් මේ සඳහන් කරා මේ ගන්න හුස්මත් කැඩි යනවා. අන්න එතනදී අපිට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන් මේ දකින්නේ අනිත්‍යයි. නැත්තම් අනිත්‍යයි කියලා මම අර දවසකත් කිව්වා. අර කියලා දීලා අර මෑණි කෙනෙක් කියලා දීලා නෑ. හමුදුරු කෙනෙක් කියලා දීලා මේ ඒ අම්මා මේ ගෙදර ගිහිල්ලා ගෝවා කපනවලු. ගෝවා අනිත්‍යයි, ගෝවා මගේ නෙමෙයි, ගෝවා මගේ ආත්මේ නෙමෙයි කියලා ගෝවා කපනවලු. මිනිස්සයා පිටිපස්සේ ඉඳන් බලන් ඉඳලා අර මෑණියෙන් අහලා මෑණිනේ මෙහෙමත් භාවනාවක් තියනවද කියලා අහලා තියෙනවා. ඉතින් මේක තමයි මූලධර්ම ප්‍රශ්න. මේක තමයි මූලධර්ම ප්‍රශ්නේ. ඒකෙන් හින්දා හොඳට තේරුම් ගන්න මේක හිත තිබ්බනම් පෙන්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇරෙන්න වෙන දෙයක් පෙන්වන්නේ නැහැ. අපි ඒකට පයින් ගහන එක විතරයි කරන්නේ. ඒකින්ද මමයා නැත්තම් උතන ෂෝක්.
ප්‍රශ්න ටික ඇති කරන්නේ ඇතුළත ඉන්න මමයා ඌ කොහොම හරි මේක කට්ටකමින් ප්‍රශ්න ටිකක් දාලා මේකෙන් කොහොම හරි හිත පිටවන්න තියනවා නම් ඊට වඩා දෙයක් නැහැ. හරියට ඉතින් අපේ ගෙදර කට්ටිය වගේ තමයි. ඒකින්ද මූලධර්ම වශයෙන් මේක තේරුම් ගන්න පුළුවන්. මේකේ එක වචනයක් හරි අත්දැකීම ගැන තියලා තිබ්බනම් සඳහන් කරන්න තිබ්බා. ඉතින් ඒකින්ද තමයි කියන්නේ මේ දේදී ඔය පෙන්වන්නේ රූප කර්මස්ථානයක්. ඒ කියන්නේ ආනාපානෙ පිම්බීම හැකිලිම කියන්නේ රූප කර්මස්ථානයක්. මේකේ නාම කර්මස්ථානයකට ගියාම නැත්නම් වේදනාවකට ගියාම වේදනාව ඔයට වඩා නලියනවා. ඔයට වඩා දුකක් අපිට පෙන්නනවා. ඉතින් අන්නේ වේදනාවල් ටිකක් දැකගන්න මේ කායानुපසනාවෙන් පස්සේ වේදනානුපසනාව අපිට ගෙනත් දෙනවා. අන්නේ ඒ දේවල් දැනගත්තට පස්සේ මැරෙන්න කලින් මරණ වේදනාව ටික ඒ පරියන්කේ වින්දානම් ඊට පහවදා සෝවන් කියලා නිකමට කියනවා. ඒකින්ද මැරෙද්දි කරන්න ඕනේ මොකද්ද? මැරෙන්න කලින් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒකින්ද මැරෙන්න කලින් මැරිලා තිබ්බනම් හොඳයි. ඒකින්ද මේ පරියන්කෙම මැරෙන්න තිබ්බනම් කොච්චර ශෝක්ද කියලා හිතෙනවා. ඉතින් එතකොට දෙයියනේ කියලා මෙතනනේ නැත්තම් මැරෙච්ච වෙලාවේ කමටහන් සුද්ධ කරන්න දෙන්න පුළුවන්ද? අර ICU එකේ දාලා බට උඩිනුයි යටිනුයි හැමතැනින්ම ගහලා තියෙදි හාමුදුරනේ මේකේ වේදනාව මෙතන බලන්නද අතන බලන්නද පිම්බීම හැකිලි බලන්නද ආනාපානෙද? ඒ කිසි දෙයක් අපිට කරන්න වෙන්නේ නැහැ. යම පල්ලෝ වගේ අපිට සලකන්නේ. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ ඊට කලින් හිත හදලා තියන්න මේ හැම දෙයක්ම දැකගෙන තියාගන්න ඕනේ. රූප කර්මස්ථාන, නාම කර්මස්ථාන, වේදනාව, සංඥාව, සංස්කාරයේ සියලු පංචස්කන්ධය දැන ගැනීම තමයි මේක හදලා තියෙන මේ බිල්ඩින් එක. ඒකින්ද එක දවසෙම වරුවෙන් නිවන් දකින්න බෑ. පුළුවන් තරම් කාලය මේකට යොදවගෙන නැවත නැවත කමඨහන් සුද්ධ කර ගැනීමෙන් තමයි මේක මූලධර්ම ප්‍රශ්න වලටත් උත්තරේ දෙන්න තියෙන්නේ. ඒකින්ද මම එන්න කියන්නේ නැහැ. යාට ප්‍රශ්න අහන්න මොකද මම 70 එහා කිව්වින්ද මේ හරි නෑ නේ ආවොත් තරුණ කෙල්ලෙක් කොල්ලෙක්. ඒකින්ද අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඒකෙම දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. මා බොහෝ වෑයමින් සක්මනෙහි යෙදුනත් එය සිහිය පිහිටුවා ගත හැකි අවස්ථාවක් දක්වා වර්ධනය වීමට බොහෝ කලක් ගත විය. ඊයේ නුදුරු දිනයකත් සක්මන වම දකුණ ලෙස තබමින් නිවසේ කොරිඩෝවේ පියවර 40ක් පමණ සක්මනට අවස්ථාව පාදා ගතිමි. පයේ ස්ථාන 3ක් විලුඹ, ලේවකේ දාරය, කොට්ට, පොළවේ ගැටීම හොඳින් හැඳිනීමි. මද වේලාවකදී පිටින් නැසෙන පළඟැටි ෆෝන් කතා බහ හඬ නිමිති නොවි බැහැරවන සැටි සතුට එළවයි. මා ශරීරයේ බර නොමැතිව පාවෙන ලෙසකින් පියවර තැබුවෙමි. පියවර සියල්ල සමාන දුරකින් නිම වෙයි. වෙනදා මා ආයාසයෙන් යෙදෙන සක්මන දැන් සුවදායක වී තිබේ. නීවරණ එකක් විමසීමි. ඒවා බොහෝ දුරට වී බලා සිටින ලෙසක් හැඟේ. විනාඩි 45කට පමණ පසු සක්මන නිමා කළේ ආහාර ගැනීමටය. වෙනදා නැති සංවර ගමනත් පටික්කුල සංඥාවෙන් ආහාර ගැනීමත් සක්මනේදී ලද හුරුවේ ආනිසංසයකි. වැරදි ඇතොත් නිවැරදි කර දෙනු මැනවි. තවදුරටත් උපදෙස් දෙන සේක්වා. ඔබ වහන්සේට භව ගමන නිමා කිරීමට අපට දෙන උපදේශ උපනිශ්‍රේ වේවා. ඔව් වැරද්දක් ඉතින් තියෙන Tamanට තේරෙන්න බෑනේ. ඒකේ වැරද්දක් කියන දෙයක් නැහැ. හොඳට කරලා තියෙනවා. ඒ සමහර වෙලාවට ඔය වගේ අවස්ථා එනවා. භාවනා කරද්දී උනත් සමහර හැම පරියන්කෙම හරියන්නේ නැහැ. හැම සක්මනම හරියන්නේ නැහැ. එක සක්මනක් පරියන්කයක් ඉඳලා හිටලා එනවා. බොහොම හරිම වර්තමාන මොහොතේ ඉන්න හිත සතුටගෙන දෙන හැම දෙයක්ම දැනෙන වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවට කරන හැම වැඩක්ම සක්මන පරියන්ක විතරක් නෙමේ කෑම බීම අතුපතු ගන්න හැම දෙයක්ම අපි සතුටින් කරන වෙලාවක් එනවා. ඉතින් ඒක එන්නේ දවසටත් සමහරවට එක වෙලාවකට එන්නේ සතියක් ගත්තොත් ඒ වෙනස් වෙනවා මාසයක් ගත්තොත් වෙනස් වෙනවා. අන්න ඒ ආකාරයට වෙනස් වෙවි තමයි ඒක එන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ ඕක දෙන්න තියෙන උපදේශ තමයි ඕක නැවත බලාපොරොත්තු වුණොත් අමු දුකකටපත් වෙන්නේ. ඒකින්ද ඔය වගේ නිතර වෙනවා. ඒ වෙලාවට අර තැටිය රත් වෙච්ච වෙලාවේදී රොටිය පුච්චා ගන්නවා වගේ ওই වෙලාවේදී උපරිම සතියෙන් වැඩ ටික කරගන්න ඕනේ. ඊට පස්සේ වෙන්නේ ඊළඟ දවසේ ඒ වෙලාවට සක්මන කරනවා සිහිය පිටන් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදීත් නැවත කිරීම තමයි භාවනාව කියන්නේ. ඒ වෙලාවේදීත් අත නෑර දිගටම කරගෙන යාම. ඒ කියන්නේ නැවතත් අර වගේ අවස්ථාවක් නොවෙන්න පුළුවන්. නැවත අත නෑර දිගටම කරගෙන යාම තමයි සුද්ධ විය යුතු එකම දේ. ඒකින්ද ඔය වගේ අවස්ථා නැවත එනවා. ඒකින්ද අර ඔය වගේ අවස්ථාවක් එන්නේ නැති තැන්වලදීත් අපි මේ පුහුණුව දිගට අත නෑර කරගෙන යාම අර වගේ අවස්ථාවක් ආවට පස්සේ හරියට කන්දක් නැගලා පල්ලමක් හම්බුනා වගේ. අත් දෙක අතහැරලම බයිසිකලේ පැදන් ගියා හැකි. ඒකින්ද කියන්න වරදක් නැහැ. දිගටම කරගෙන යද්දී ඔය වගේ අවස්ථාවේ එතකොට තේරෙයි මේ මොකද්ද අපි කොහෙද යන්නේ මොකද්ද කරන්නේ කියන එක ඔය අතරින් අපිට තේරුම් කරලා දෙයි.
ඔව්. මම හිතන්නේ ලිඛිත ප්‍රශ්න ඉවරයි. වාචික ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් වෙන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තියෙනවා නම්. මේ අල්ලපු යටේ ඉන්නේ උන් තවත් ප්‍රශ්න තියෙනවා. සූපත්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දින මම සක්මන් භාවනාව කරන්න යන විට එතකොට දැන් මෙහෙ යන්න පටන් ගත්ත වෙලේ ඉඳන් මම සතියෙන් ගියේ. ඇත්තට මේ යන ටයිල් පොදවේ සීතල හොඳට තේරුණා. ඒතකොට මෙතනින් පටන් ගන්න අපි අනුපැදුර යනකොට දාර ටික. ඒතකොට ඒ වෙලේ කේන්දි ඒව ඇනෙන ස්වභාවයේ ඒ තේරුම මට හොඳට නිරීක්ෂණය වෙනවා. ඒතකොට පඩි පෙදේ යනකොට ඒ පඩි නගින ගන්නකොට දනිස්ස නැමෙනකොට ඒ ටික ඒතර පාදමෙන් යනකොට ඒ දීවල තියෙන දාර ඒ සේරම හොඳට දැනුණා කකුලට. ඊට පස්සේ එතනින් උඩට අපි යනකොට මේ කොන්ක්‍රීට් දාලා තියෙන්නේ ඒ පාරේ මේ වැලි කැටනික මතුවේදා වගේ තියෙන ඒවා ඇනෙනවා. ඒක සමහර තැන්වල නිකන් ඉන්දිකටු වගේ ඇනෙනවා. ඒක ඇත්තට හොඳට සතියෙන්ම ගියොත් තමයි දැනෙන්නේ. නැතුව නිකන් අපි කඩාගෙන බිඳාගෙන වගේ ගියාම දැනෙන්නේ නැහැ. ඒ සාමාන්‍යයෙන් හොඳට සිහියෙන් ගියොත් හොඳටම තේරෙනවා. එක තැන හැම තැනම පොදව එක වගේ නෑ කොන්ක්‍රීට් කර දුන. සමහර තැන් දිවසේල් තියෙනවා. ඒ තැන්වලට අඩිය තිබ්බාම හරිම සීතලයි කකුලට. ඊට පස්සේ මේ කොදයක් පෑගුණත් ඒ කොදේ තියෙන අනිත් පැත්තේ සීනිදු බව හොඳට කකුලට සීතල හොඳට පැහැදිලිව තේරෙනවා. එහෙම ගමන් කරගෙන ගිහිලා මේ මදුවට ගිහිලා සක්මන් භාවනා පටන් අරගෙන කිහිප වතාවක් නිදහසේ ගියා. ඒ අතර කිසිම සිතිවිලි ආවත් එච්චර හිත යොමු නැහැ. ඊට පස්සේ වට 3-4ක් ගමන් කරනකොට මේ ඇඟ නිකන් මේ ඉනෙන් උඩ නිකන් දෙදරනවා නිකන් අර මේ දැන් සිමෙන්ති කොට දෙකක් එකට තියම තේරෙපෙනවා වගේ ආන් ඒ වගේ දැනෙනවා. එතනින් උඩ කියන්නේ යන්න බෑ. ඒ කියන්නේ පුදුම මේ ඒ කියන්නේ පුදුම ඝනත්වය කියන්නේ හරිම තද වෙලා. ඒ කියන්නේ හිර වෙලා තද වෙලා යන්න බැරිවයි. ඒත් මට වෙනතත් එහෙම වෙනව හින්දා මම එච්චර ගණන් ගත්තේ නෑ. ඒ වේදනාවට සිහිය යොමු කරගත්තා. ඒත් යොමු කරගත්තත් ඒ වේදනාව එහෙමම තියෙනවා. ඒ කියන්නේ අඩු වීමක් කියලා නෑ. ඒත් පාඩුවේ මේ සක්මන් කරගෙන ගියා. ඊට පස්සේ මේ පැය භාගයකටත් වැඩිය සක්මන ගියා. ඒත් මම එච්චර ගණන් ගත්තේ නෑ. ඉතින් ඒ සක්මන එහෙම යනකොට හොඳට සිහියෙන් මේ පියවර ගමන් කරගන්න හැකියි. ඒතර වැඩිවල ස්වභාවය, ඒ කුඩා වැඩිකට ලොකු වැඩිකට කොහොමද ඒ ස්වභාවයත් හොඳට දැනනවා ගත්තා. එහෙම ගමන් කරගෙන යනකොට මේ ඒත් යන්න බෑ කියන එක තේරුණා. ඒකට කියන්නේ අර තෙරපෙන වැඩි. ඒ කියන්නේ ඉනෙන් උඩ ඒ ටික විතරයි. ඊට පස්සේ මම හිතාගත්තා මං ගිහිල්ලා මේ පරියන්කේ භාවනා කරන්න ඕනේ කියලා ගිහින් ගලක් උඩින් ඉඳගත්තා. අනිත් බංකුවල තේරම කටි ඉඳගෙන හිටියේ. මේ පරියන්ක භාවනාව කරගෙන ඉන්න හින්දා ඉඩ තිබුණේ. ඉතින් මම ඉඳගෙන හිටියා. ඒ අතර දැන් පරියන්ක භාවනාව කරන්න ඉඳගෙන ටික වෙලාවක් යනකොට මේ මුළු ඇඟම ගැහෙනවා. ඩක් ගග මුත් ශරීරෙම ගැහෙනවා. ඊට පස්සේ පොඩ මං හිත යොමු කරලා බැලුවා. ඊට පස්සේ මේ ඇඳුම් වල තද වෙලා තියෙන හිර වෙලාගෙන මගේ ඒ කියන්නේ හිත දැන් සිතිවිලට ගියත් ටක් ගාලා එනවා. ඇතුලේ කතාව නෑ. ඉස්සර කතන්දර ස්වාමීන් වහන්සේ කියන එක ඇත්ත. එක දෙයකට ඉදුණාම යනවා දංගද වගේ. දැන් එහෙම නෑ. මේ ඒක හරිම වටිනවා. නැත්නම් කතන්දරම තමයි ගොතන්නේ හිත. දැන් ඒව නෑ. දැන් ඒ වගේ අරමුණු ආවත් ගණන් ගන්න නැති ගාම සාමාන්‍ය විදියට යනවා. ඉතින් එහෙම දැන් ටිකක් වෙලාවක් භාවනා කරගෙන ඉන්නකොට මේ දැන් අර ශරීරෙම ගැහෙනවා. ගැහෙන ගණන්. ඒතර ගණන් ගත්තේ නෑ පාඩුවේ මේ හුස්ම රැල්ල දිහා යොමු කරා. හොඳට හුස්ම අරගෙන පිට කරලා ඊට සාමාන්‍ය හුස්ම රැල්ල පිට කරා. ඒතකොට ඒ හුස්ම රැල්ල මේ දැන් ඇතුළට ගන්න හුස්ම රැල්ල සීතලත් පිට වෙන හුස්ම රැල්ල මේ රස්නෙත් හොඳට තේරුණා. ඒක ටික වෙලාවක් යනකොට එහෙම නොදෙනී ගියා. ඊට පස්සේ මේ අර දැන් ඉස්සර තිබුණේ ශරීරයේ නිකන් මේ ගැහෙන ගතිය නෑ. දැන් සාමාන්‍ය ගතිය. මොකද ගොඩක් වෙලා මේ සක්මනත් පැවැත්වුවේ හින්දා අර වේදනාවක් මුකුත් නෑ. සාමාන්‍ය විදිහයි. ඊට පස්සේ මේ දැන් එහෙම කරගෙන ඉන්නකොට ටිකක් අර හුස්ම රැල්ලක් නෑ. ශරීරයත් නිකන් නොදෙනී සේරම ගිහිල්ලා. ඊට හැමදේම නොදෙනී ටිකක් යනකොට දැන් සිතවිලිත් නෑ. ඊට පස්සේ මේ දැන් එහෙම ඉන්නකොටම මේ පාඩුවේ දැන් සක්මන දැන් හොඳට මේ
මම කරගෙන ඉන්නකොට එකපාරට ලොකු රිදවෙක් ඇවිල්ලා ළඟම ඉන්නවා. දැන් මගේ ඇස් දෙක ඇරලා මම බැලුවා. ළඟම ඉන්නවා. මම මුකුත් කරේත් නැහැ. දැන් මං අතහරි අන්තම් හරි කරා නම් එයාගේ වදිනවා. ඒ තරම් එයාත් මගේ ළඟම ඉන්නවා. මට දැන් පයේ බෑ. මං දැන් ඇහැරලා බැලුවා. මම මුකුත් කරේ නැහැ. ඇත්තටම මම මෛත්‍රී කරා. මට බයටම හිතුණා. මොකද ලොකු හපා ගෑවොත් ඊටවස පිටුත් නැහැ කියලා ආරංචි. ඒකින්ද බය දුනා. ඌ ලොකුයි මං චුට්ටක් හරි අතේ මං මෙහෙම කරා නම් ඇති යන්තම් හරි ඔයා කයිද කියන්නත් බෑනේ ඊට පස්සේ මට මගේ ඇඟම හිරි වෙන්නා ඒ ටික වෙලාවක් යනකොට මේ පාඩුවෙම ගියා එතනම ගහට නැගලා ගියා ඊට පස්සේ මං එහෙම මතක කරලා ආයි මේ පරයන්ක භාවනාව කරගෙන ගියා මට පස්සෙත් මතක් වුණා මුළු ඇඟම හිරි වැටුනේ නේ මොකක්ද ඇඟම හිරි වෙන්න අයිය අර රිදව ළඟමයි යන්න කියන්නේ මට බය හිතුණා භාෂාව තේරෙන්නේ නැහැ නේද ඒක දන්නේ නැහැ නේ හැබැයි මෛත්‍රී කරනකොට මාත්‍යා කියලා එහෙම හිතන් එහෙම ඉන්නත් බෑනේ නේ නෑ එයා ඇවිල්ලා බැලුවා එන්න ඇති වටපිට මං ඇත්තරදා ඊට මං බැලුවා දැන් එයා ඉන්නවා ළඟම ඊට පස්සේ මං දැඟලුවේ මුකුත් කරේ නෑ මං දන්නා මෙයාට අපි දැඟලුවා නම් එයා කණ්ඩ හිට තියෙනවා ඒ හින්දා මාත් දැඟලුවේ සද්ද නැතු එහෙමම හිටියා ඊට පස්සේ මේ ටික වෙලා ඇත්ත මම මෛත්‍රී කරා. ඊට පස්සේ ටික වෙලා යනකොට එයාට අක්කද නැගලා ගියා ගාකට. මෛත්‍රී කරපින්න වෙන්නේ. ඊට පස්සේ ආය සාමාන්‍ය විදිහට භාවනාව කරගෙන ගියා. ඇත්තට ස්වාමීන් වහන්සේ කියන එක ඇත්ත එක සමහර දවස්වල මුළු ඒ කියන්නේ ඒ සතුට මේ වරුවක් වෙන්නත් පුළුවන්. දවසමත් නෑ. ඉතින් ඒ වරුව ඇතුළතදී ඕන දෙයක් පුදුම ශක්තියකින් පුදුම ආසාවකින් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ භාවනාව වුණත් හුඳට පිහිටනවා. ඒක හුඳට කරගෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හිත හුඳට මේ සැහැල්ලුයි නිදහස් මේ ඒ සතුට කොහොමද කියලා නිම කරන්නත් බෑ. ඒතර මෙහෙම හරි ඇවිල්ලා භාවනා කරන්න ලැබීමත් හරි. ඔය ඒකට මම මෙහෙම ඇහුවෝ. දැන් එන සතුටුයි එන ආතල් මේක. හරි. දැන් එතකොට මේ සතුට දිගට වැඩි කරගන්න එකද කරන්න ඕනේ අඩු කරගන්න එකද? මේක ඇත්තම වැඩි කරගන්න එක තමයි ඕනේ. ඒකට පැය 24ම හරි මේක කරන් තියනවා නම් හොඳයිනේ. ඔව්. එතකොට මේ අල්ලපු වැටේනේ ඉන්නේ. ඒයි ස්වාමීනි. ආන්න ඕනේ නැනේ ප්‍රශ්නේ නේ. ඔව්. මම එන ගෙදරින්දන් කරනවා. මොන වගුලක්ද කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා කරන්න පුළුවන් නේ අනන්තවත් භාවනා. ඒක තමයි කිව්වේ ජේතවනේ මං කිව්වේ ඒකයි යකෝ පින්ඩපාතේ බෙද බෙද ඉන්න එක නෙමෙයි වැඩේ. මෙතෙන්ට ඇවිල්ලා ජේතවනේ වගේ වැඩ ගන්න ඕනේ මේකෙන්. ඒකට තමයි මේව හැදුවේ. මුළු ගමම එක්කන් ආවත් කමක් නැහැ. ඔය සතුට දෙන්න. රිලෙවෙක් ළඟ ඉඳගත්තාම මොන තරම් සතුටක්ද තියෙන්නේ. තේරුණාද? ඒකෙදි මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් අර ආනාපානෙ හොඳට හිත තිබ්බට පස්සේ දැනෙනවා කිව්වා මුළු ශරීරෙම නලියනවා. ඊට පස්සේ මේක තැම්පත් වෙලා යනවා. එතකොට ඔයාගේ හිතෙන් මොකද්ද කියන්නේ මේකේ කෝක හොඳද කියලාද? හිතේ. හිතෙන් දෙකම එකයි කියලා තමයි කියන්නේ හිත. මං කියන්නේ ටිකක් සියුම්ම ගත්තොත් කෝකද හොඳයි කියලා හිතෙන්නේ. ගොඩම සම්පූර්ණ නොදැනීම සම්පූර්ණ ඒක টොප් එක මරුනේ. එහෙම වෙනවා නම් ඇති හොඳට. මොකුත් නැහැ. ඒ චිත්තක්ෂණය මුළු ලෝකේ සියල්ලම පරාදයි. ඔව්. ඉතින් අන්න ඒකෙදි තමයි අපි දැනගන්න ඕනේ අපේ දැන් මේක අපිට භාග්‍යතුන් වහන්සේ මේක කියලා දෙන්නේ අපේ තණ්හාව නැති කරගන්න. එතකොට අපිට ඔතනදී මේ අරමුණු නැතුව ගියාට පස්සේ එන මේ සුඛයටත් අපි අර තණ්හාවම පාවිච්චි වෙනවා. gedara doreදී තියෙන තණ්හාවක් තියෙනවා නම් පෙරේතකමක් තියෙනවා නම් අන්නේ තණ්හාවම මෙන්න මේ සුඛයටත් අපිව අලවනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේකට එන මනාපයත් අර තණ්හාවමයි. එතකොට ඒ සුඛය නැතුවගෙන යද්දී ඒකම හොයන ගතියයි නේ නොදකින් මේ රිලව ආවේ නැත්තම් කොච්චර ආතල්ලකේ මම හිටියද කියන එක එන්නේ අපේ තියෙන තණ්හාව සහ ඒකට තියෙන අනික් ඊළඟට එන අරමුණු වලට තියෙන දේශය. එතකොට හොඳට බලන්න දැන් තියෙන මට්ටමේදී බලන්න ඕනේ මේක ඇතුලේ තියෙන මනාපමනාපකම් දෙක. ඒක සියුම් ඒක හරි අල්ලන්න අමාරුයි. ඔය මට්ටමට ගියාට පස්සේ හොඳට බලන්න මම මොකටද කැමති? මම මේ අරමුණු අඩු තැම්පත් කිසි දෙයක් නැති හිස් ස්වභාවයකටද කැමති. ඒ කියන්නේ අපි ගෙවල් දොඩවලත් ප්‍රශ්න තියෙනවා නම් අපි කැමති ගෙදරවල නැත්තම් අපි සතුටුයි. බල්ලෙක් බලලෙක් නැත්තම් සතුටුයි. රිලෙවෙක් නැත්තම් සතුටුයි. ඒ අපේ තියෙනවා පොඩ්ඩක් අර මේකේ හිස් බවට තියෙන කැමැත්ත. එතකොට ඒ කැමැත්ත හා සමානයි ඊට පස්සේ අපිට එන අරමුණු වලට. ඊට පස්සේ වේදනාවක් આવොත් අප්පෝ ඇයි මේක ආවේ දෙයියනේ මං ආතලෙක හිටියනේ කියලා සමහරවිට හිත යටින් තියෙන්න පුළුවන්. ඒක අල්ලන්න අමාරුයි. ඊළඟට කරන්න ඕනේ හොඳට බලන්න මෙහෙම භාවනාව හොඳට යනවා දැන්. දැන් ඊගාවට සම්පජඤ්ඤේ පැත්තට හොඳට කරකවන්න පුළුවන් මේක. හොඳට බලන්න මේක ඇතුළේ තියෙන ඩ්‍රයිව් එක නැත්නම් ඇතුළේ මාව කොහොමද එලවන්නේ? දැන් ඉඳපන් කියනවද ඵලයන් කියනවද? මේව වැඩ කරන්නේ කොහොමද කියන එක හොඳට අවධානයෙන් බලන්න. එතකොට තවත් ඔයට වඩා රිලව් දෙක තුනක් වටේම ඉඳගනි.
එතකොට බලන්න අන්න ඒ වෙලාවකදී විතරයි අපිට තේරෙන්නේ දෙයියනේ මේ බය කියන්නේ මොන වගේ එකක්ද? බය කියන්නේ මොන වගේ එකක්ද කියලා තේරෙන්නේ. එතකොට තමයි භාවනාව වැඩ සුපිරියටම වැඩ කරන වෙලාව. ඒ වෙලාවේදී මෛත්‍රිය නොකර එහෙම හිටියානම් টොප්. මෛත්‍රී කරන්නේ මෛත්‍රිය රිලවට මෛත්‍රිය නෙමෙයි මෛත්‍රී කරන්නේ. මේ තමන්ට මෛත්‍රී අනේ මේක කන්න එපා දෙයියනේ. වන්න එපා සුවපත් ඒවා කන්න එපා. ඕම් මෛත්‍රිය. ඉතින් හොඳයි. ඒ අපි අරමුණක එල්ලෙන්න කැමතියි. එතන බලන්න පුළුවන් නම් මෛත්‍රී කරන්නේ නැතුව හොඳට මේ තමන්ගේ බය දිහා බලන් ඉන්න පුළුවන් නම් රිලෝ ඔයට කලින් පයින්නවා. මම ඇවිල්ලා ඉන්නවා කතා කරනවා මේ ඉතින් ඒ හොඳට බලන්න ඒ වෙලාවේදී තමයි හොඳටම කමටහන වැඩ කරන වෙලාව හොඳටම ඔළුව ඇක්ටිව් වෙලාව නිකන් නිදාගෙන නිකන් අකර්මණ්‍ය වෙලා නෙමෙයි හොඳ කර්මණ්‍ය හොඳට වැඩ කරන වෙලාව ලේත් හොඳටම වැඩ කරන වෙලාව එතන හොඳට බලන්න මේකේ ඇතුළත වෙන කම්පන චංචල මේකේ ඇතුළත නාම ධර්ම බය මොකද්ද කොහොමද දැනෙන්නේ දැන් මරයිද කියලා හිතෙනවා ඇස්තරලා බලන්න හිතෙනවා නැකිටලා යන්න හිතෙනවා මුට ගහලා එලවන්න හිතෙනවා අන්නේ ඔක්කොම හොඳට බලන්න මේ සිදුවෙන සිද්ධිදාමේ මේක හොඳට බැලුවොත් එතනම ඒක සමතේකටපත් වෙනවා ඒක ආනාපානෙ බැලුවට වඩා ප්‍රබල එකක් පිම්බීම හැකිලිම බැලුවට වඩා ප්‍රබල එකක් මෛත්‍රී කරාට වඩා ඉහළ මහත්ඵල මහනිසංස විපස්සනාවක් තේරුණා නේද කමටහන් සුදුනා කියලා හිතනවාද දැන් ඉතින් දන්නවනේ තියෙන තැන මෙතන නේද? පාර කියන්න ඕනේ නැහැ නේ. එන්නයි තියෙන්නේ. ඉතින් ඉතින් ඇවිල්ලා භාවනාවක් කරගෙන යන තැනකට වැඩක් කරගන්නයි තියෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. මේක ජේතවනේ වගේ මේ ගමම ආවත් කණ්ඩ වෙන්න පුළුවන් නේ. පුළුවන්. ඒක ටික කරගෙන ඉඳයි තියෙන්නේ. හරිනේ. තේරුවන් සරණයි. හරි. තව කවුද ඉන්නේ? ප්‍රශ්න තව කවුරු හරි ඉන්නවද? දැන් එන්නත් බයයිනේ. තව කවුරු හරි ඉන්නවද? රිලව් එහෙම ආපු කට්ටිය නෑ. හරි. එහෙනම් අපි යනවා Zoom එකේ තියෙන ප්‍රශ්න වලට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කවුද මේ? අපිට ගිම්මාරිද? එහෙමයි. අපිට ඊමේල් මාර්ගයෙන් ප්‍රශ්න වාර්තා දෙකක් ලැබිලා තිබෙනවා. පළවෙනි වාර්තාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. මම මෙතන ලෙස සතිමත් වුනේමි. හුස්ම සංසිඳී ඇත. සිතද සංසිඳී ඇත. හිස් විවේකයේය. වරින් වර සිතුවිලි පැමිණ බොඳ වෙන අතර ප්‍රකට නැත. හිස් බව ප්‍රකටය. භාවනාව ආරම්භුවේ වේලාව බලාමුත් මට ඒ වේලාව මතක නැත. කොපමණ වේලාවක් පරයන්කේ සිටියාද ඒ නිසා සඳහන් කළ නොහැක. සක්මන් භාවනාව. මම මෙතන ලෙස සතිමත් වී පටන් ගතිමි. ඇවිදින කෙනා දෙස බලා සිටියෙමි. සිතුවිලි අඩු වී නැති විය. දන හිසෙන් පහළ මාංශ පේශිවල බර දැනෙන්නට විය. කකුල් ඇතුළට නැමී වේගය අඩු විය. රොබෝ කෙනෙක් මෙන් රිද්මය වෙනස් වී ඇවිදින්නට විය. කය ඊට උවමනා ලෙස ඇවිදින අතර සිතුවිල්ලක් දමා වේගය වැඩි කිරීමට අණ දුන්නද කය නොඅසයි. අත් දෙක මෙලෙස ඇවිදින විට පිටුපසට තබා තිබූ ඉරියව්වෙන් ඉබේ ගිලිහි ගිය කය දෙපැත්තට එන අතර රොබෝ මෙන් ඇවිදී. මෙය සක්මන පටන්ගෙන විනාඩි 15න් 20න් පමණ සිදුවේ. ස්වාමින් වහන්සේ මට භාවනාව ඉදිරියට කරගෙන යාමට කරුණාවෙන් මඟ පෙන්වනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවම වේවා. තෙරුවන් සරණයි. ඉදිරියට කරගන්න තියෙන ඉදිරියට කරගෙන යන්න තියෙන්නේ. තවත් කාලය වැඩි කරලා යන විදිහේ ප්‍රගැටලුවක් නැහැ. ඒ කියන්නේ භාවනාව පිළිබඳ ගැටලුවක් මේ වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. ඒකින්ද කරගෙන යන විදිහේ කිසි ගැටලුවක් නැහැ. ඔය යන්න තමයි තේරෙන්නේ මේ රොබෝ කෙනෙක් වගේ යද්දී හිතුවිල්ලකින් කියනවා මේක වෙනස් කරපන්. වේගය වැඩි කරපන්, වේගය අඩු කරපන් කියලා. අන්න එතන තමයි මමයා රිංගන තැන. ඒකින්ද හොඳට බලන්න ඕනේ මෙන්න මේ මමයා රිංගන තැනදී එයාට පොඩ්ඩක් පැත්තකට වෙන්න දීලා වැඩේ ඉදිරියට කරගෙන යන්න ඔය කරපු විදිහටම මේ කරගෙන යන්නයි තියෙන්නේ. එතන උපදේශයක් හරි මොන දෙයක් කරන්න ගියත් අපි එතන ගා ගන්නවා. ඒකින්ද හොඳට බලන්න ඕනේ දේ අන්න ඒ විදිහට යද්දී ඒකට බාධා නොකර ඒක සඳහා කාලය වැඩි කිරීම ඒක සඳහා කරන්න තියෙන මොකද්ද ඒ සියලුම දේවල් අපි සම්පාදනය කරලා දීම විතරයි අපිට කරන්න තියෙන්නේ. ඒකෙදිත් හොඳට බලන්න ඕනේ දේ මෙන්න මේ වාර්තාවල් ලියද්දී හොඳට තේරෙනවා මෙයා මොන දෙයකටද මේ කැමැත්ත තියෙන්නේ කියලා. ඒකින්ද තමන්ගේ තියෙන මනාපමනාපකම් දෙකත් හොඳට බලන්න ඕනේ. මේ අරමුණක් තියෙද්දිද කැමැති අරමුණක් නැති වෙලාව තියෙදි අන්න ඒ දෙයත් බලදි තමයි තමන් කැමැති වැඩිපුර භව තණ්හාවද විභව තණ්හාවද කියලා හොඳට තමන්ට හොයාගන්න පුළුවන් තමන් කවුද කියලා. ඉතින් ඒකින්ද මේ විදිහටම කරගෙන යන්න මනාපමනාපකම් දෙකත් හොඳට බලන්න මොකද්ද මොකටද යන්නේ අපේ හිත වැඩිපුර කියලා. ඒකින්ද කරගෙන යන්න ඉදිරියට කරගෙන දෙන උපදේශය තමයි පුළුවන් තරම් මේක සඳහා කාලය වැඩි කරගන්න කියන එක තමයි කියන්නේ.
දෙවන වාර්තාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංකය සතිමත්ව නැගෙන හුස්ම රැල්ල සිහින්ව නාස්පුඩු උස් පහත් කරමින් ඇදී යයි. නිරීක්ෂණය කරමින් සිටින විට ස්වභාවිකව සිදුවෙන දෑහි වෙනස්කම් වැටහේ. වැටහෙන දෙය අවසන් වෙමින් අරමුණෙන් පිටතට ගලා යයි. නැවත එනවා. කාලයක් පැනවිය නොහැකි තරම් සියුම්ය. තැන්පත්ය. චිත්ත නියාමයකට අනුව පාලනයකින් තොරව ගන්නා වූ අරමුණ මත හැසිරේ. එහි හොඳ හෝ නරකක් නැත. පීඩාවක් නැත. බලා සිටිනවා හැර කළ යුතු දෙයක්වත් නැත. මේ ස්වභාවයන් බොහෝ විට පැවතියද හඳුනාගත නොහැකිය. මෝඩකම නිසා නොපෙනේ. අත්දැකීමයි. පින් සිදු වේවා නිවනින් සැනසේවා. සාදු සාදු සාදු. ඒකෙත් කියන්න දෙයක් නැති මේ ප්‍රකාශයක් විතරයි. ඉතින් මේ දේවල් දකින්න තමයි ඊයේ දානදායකව ඇවිල්ලා අන්තිම විනාඩි 5ටත් ආවා කට්ටිය. 8 වෙනකම් කරාට පස්සේ රෑ 8ටත් කට්ටිය ආවා. ආවට පස්සේ විනාඩි 5යි කරේ ජීවිතේට අද තමයිලු මේ හුස්ම රැල්ලක් දැක්කේ කියලා ඊයේත් ඔන්න ප්‍රකාශ කරා. ඉතින් ඒකෙදිත් කියන්නේ මෙන්න මේ වර්තමාන මොහොතේ අද තමයි හිටියේ කියලා කියන්නේ. ඒ පළවෙනියෙන්ම මේ වර්තමාන මොහොතේ භුක්ති විඳලා පස්සේ පුදුමාකාර සතුටක් සැනසීමක් එතනින් හම්බ වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේක දිගට කරගෙන යද්දි වර්තමාන මොහොතත් එපා වෙනවා. අන්න එතනදි තමයි කමඨහන වැඩ කරන්න ඕනේ. මේ විදිහට දිගටම කරන් යද්දි මේක සඳහා කාලය කොහොමද වැඩි කරන්නේ? අන්න එතන තමයි අපි හිර වෙන තැන. ඒකින්ද දුක්ඛ නිරෝධය කියන එක තප්පරයක් හරි භාග්‍යතුන් වහන්සේ අපිට කොහොම හරි ගැට ගහලා පෙන්නලා ක්‍රමය කියලා දෙයි. හැබැයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියන එක ගැන කිසිම කෙනෙක් කතා කරන්නවත් කැමති නැහැ. ඒකින්ද මේක සඳහා කොහොමද අපි මාර්ගය හොයාගන්නේ? මේකට වැඩිපුර කාලය ගෙවන්නේ කොහොමද? එතකොට මම මේකේ සතියට දවස් කීයක් මේක සඳහා පාවිච්චි කරනවද? මේ එදිනදා ජීවිතයේ පැය 24ම කොහොමද මම මේක සතිය පුහුණු කරන්නේ කියන තැන හරිම වැදගත්. ඒ වගේම තවත් වැදගත් තමන්ගේ එදිනදා අත්දැකීම. එදිනදා අත්දැකීම කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී ප්‍රශ්නයක් වෙන තැන. ඔය රිලෙවෙක් ආවා වගේ ගෙදර දොරේදී අනන්තවත් රිලව් තමයි ඉන්නේ. ඉතින් මෙහි ඉන්න රිලව් බලන්න එන්න ඕනේ නැහැ. ගෙදර වටේ පිටේ ඉන්න ඔක්කොම රිලව්නේ. උන් අපිට කරන වැඩවල එක අපිත් තරහ යනවද? අපිට බය හිතෙනවද? අපිට ඇලීමක් එනවද? මෙන්න මේ තැන්වලදී අපේ හිත වැඩ කරන්නේ කොහොමද කියන එකත් බොහෝම පරියන්කයකට වඩා ටිකක් අසීරු තැනක්. නමුත් එතනත් පුළුවන් තරම් සතිය පිහිටලා එතකොට තමන්ගේ ජීවිත පරිවර්තනයක් සිදුවීම තමන්ට දැනගන්න පුළුවන්. කාගෙන්වත් අහන්න හොඳ නැහැ මං ඉස්සරහට පස්සට යන්නේ කියලා. තමන්ට තේරෙනවා වෙනදට වඩා නැට්ට පාග ගන්න ගතිය අඩුයි කියන තැන. ඒකින්ද ඔය දිගටම ওই විදිහට කරගෙන යන තියලු දිනාමගේ වාර්තා කිසිම ගැටලුවක් නැහැ. ඒකින්ද කරන්න තියෙන දේ තමයි මේක නැවත කිරීම සහ තමන් අසීරුව අවස්ථාවලදී මූණ දෙන විදිහ හරිම වැදගත්. එතනින් තමයි තමන්ට තේරුම් ගන්න පුළුවන් මගේ මේ තියෙන බයද. බය කියන එකේ ද්වේෂයේ මූලිකම ස්වභාවය බය. ඒ බය කියන්නේ ඊට පස්සේ එන්නේ ද්වේෂය. මේ කරුණ ටික අපිට හොඳට හොයාගන්න පුළුවන් මේ එදිනදා ජීවිතේ කටයුතු වලදී. ඒකින්ද මම හිතනවා වාර්තා ටික හොඳයි. මෙහි ඉන්න පිරිසගේ වාර්තා ලිවීම තව ටිකක් මොකද්ද කියන්නේ ඒකට පොලිස් විය යුතුයි. ඒක සඳහා මම හිතනවා මේ උපදේශ පත්‍රිකාවක් තියෙනවා. ඒකින්ද හොඳට ඒ ටික කියවලා දැනගන්න වාර්තාවක් ලියන විදිහ. එතකොට අපි ලියන්නේ මූල කර්මස්ථානයේ ඒ මූල කර්මස්ථානෙට සිදුවෙච්ච දේ, ඒක දැනිච්ච විදිය, ඊට පස්සේ ඒකෙන් නැතුණාට පස්සේ Tamanට දැනිච්ච දේ, අන්න ඒ කරුණු ටික තමයි මුල් විය යුත්තේ. නැත්තම් අපි ගොඩාක් වෙලාවට වාර්තාව ලියන්න දන්නේ නැත්නම් ලියන්න පටන් ගන්නෙ අපිට වැරදිච්ච, පෙරදිච්ච තැනකින්. අතරමැදින් ලිව්වට පස්සේ ඒක ඒ පුද්ගලයාම ගන්න නැතුව අර වාර්තාව කියලා අපිට උත්තරයක් දෙන්න අමාරුයි. ඒකින්ද යම් කිසි කෙනෙක්ට අරමුණ නොදැනී යනවා නම් නොදැනී යන තැන ගැන කතා කරන්නේ නැතුව ඒක මුලින්දම වාර්තාව ලියන්න ඕනේ. මම අරමුණ දැනුණා. ඒ දැනිච්ච එක මෙච්චර පොඩි කාලයකින් මට නොදැනී ගියා කිව්වනම් අන්න තේරෙනවා අරමුණ. ඊට පස්සේ අරමුණ මොකද්ද කියලාත් ඒකේ සඳහන් වෙනවා නම් මං ගත්තේ ආනාපානෙ එන්න සියුම් වුණා. ඊට පස්සේ නැතු ගියා. අන්න ඒ වගේ මේකේ පියවර අඩු කරන්නේ නැතුව මුලින්දම මේක ලියන්න වාර්තාවක් හොඳ වාර්තාවක් අරගෙන ඒක කියවලා තමන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න. එතකොට මේ Zoom එකෙන් එන වාර්තා විදිය හොඳයි. අන්නේ විදිහටම මේ ඉදිරියේදී මේ ඉන්න පිරිසත් මේ මාසෙකට සැරයක් හරි වරුවක් ඇවිල්ලා හරි මේක දඟලන දැඟලිල්ලට මදෑ නේද? ඒකට දොස් කියන්න හොඳ නෑනේ. ඒකින්ද තව ඉදිරියකට යන්න පුළුවන්. මේ වාර්තා කිරීම හරි වැදගත්. ඒකෙන් තමයි තමන් මොකද්ද ඉස්සරහට දෙය පස්සට යන්නේ කියන එක තමන්ට තේරෙන්නේ. ඒකින්ද මම හිතනවා අපේ කාලයත් අවසන්.
ඒකින්ද තව අන්තිම වශයෙන් කාට හරි කතා කරන්න තියෙනවා නම් විනාඩි 2-3ක් තියෙනවා දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ කරේ. පංචස්කන්ධය ගැන තමයි දෙයියනේ මේ උදේ ඉඳන් රැ වෙනකන් අපි කතා කරන්නේ. ඉතින් පංචස්කන්ධේ පහක් ගැන කතා කරාට අපිට ඇත්තටම ওই පහම එක ගුලියට අපිට තේරෙන්නේ. ඉතින් ඒක මේ වෙන් කරලා කඩලා දෙන එක තමයි මේ කියවන්නේ උදේ ඉඳන් රැ වෙනකන්. මෙතන ඉඳන් හැමදාම කියවන්නේ මේක කොහොමද කඩාගන්නේ? පංචස්කන්ධය එක ගුලියක් විදිහට තේරෙන ওই වචනේ කිව්වට තේරෙන්නේ නැහැ. ඒතකොට රූපය කියන්නේ මොකද්ද කිව්වට පස්සේ මේ රූපයට අයත් වෙනවා ওই ආනාපානෙ. එතකොට මේ වර්ණ රූපේ රිලෙවෙත් දැක්ක එක. ඊට පස්සේ කියනවා ඉනෙන් උඩ තද වෙනවා කියලා. ඒ මොකද්ද? මේ පටවි. ඒත් රූපයක්. ඒකත් රූපයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකේ රූප කොටසට තමයි අයිති වෙන්නේ. එතකොට අපිට ඇඟ තද වෙන එක, ඇඟ නලියන එක, කම්පන චංචල මේ හැම දෙයක්ම අයිති වෙන්නේ මෙන්න මේ රූප කොටසට. මේ රූප කොටසට. ඒ රූප කොටසට හිත තියන්න අපි අර මනසේ විකාර හදන ගතිය අඩු වෙනවා. ඒකට හේතුව වෙන්නේ අපි ගොඩාක් වෙලාවට අපේ ඇස කන දිවනාසය ශරීරය කියන ඒවෙන් ගන්න රූප බොහොම චුට්ටයි ගන්නෙ. ඒ කියන්නේ පැයක් ගත්තොත් තප්පරයක් විතරයි තප්පරයක් මේකෙන් අරගෙන පැයක්ම කතාව හදනවා. ඒතකොට අපි වැඩිපුර වෙලාවක් ඉන්නේ අපේ මනසේ. ඒ මනසේ තොරන් ගහන එක තමයි නවත්තන්න අපි පුළුවන් තරම් මේ රූපයකට හිත ගන්න කියන්නේ. අන්න ඒක තමයි ඔය කය කියන එක නැත්නම් ආනාපානෙ නැත්නම් තදවීම නැත්නම් මේ දැනෙන රස්නේ සීතල ගතිය හැම දෙයක්ම රූපයට අයිති වෙන්නේ. මෙන්න මේ රූපයට ගත්තට පස්සේ ඊතුරු ඒ වගේ තියෙන වේගය අඩු වෙනවා. මේ තොරන් ගහන එක කතන්දර හදන එකේ වේගය අඩු වෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් ඊට පස්සේ නාම ධර්ම ටික. එතකොට තමයි තේරෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ටික අල්ලන්න ටිකක් හරි පුළුවන් වෙන්නේ ඔන්න ඔතෙන්ට ගියාට පස්සේ. ඒකෙදි විඥානය කියන ඒවා දැම සියුම් මේ මූලධර්ම වශයෙන් කිව්වට තේරෙන දේවල් නෙමෙයි. ඒක තමයි විඥානයේදී කියන්නේ දැන් මෛත්‍රී කරපන් කියලා කියනවනේ. එහෙ විඥානයේ කටයුතු තමයි. ඌ ගහන ගේම්. අපිත් අහුවෙලා අපිත් දන්නේ නැහැ. හරියට ආණ්ඩුව වගේම තමයි. ඕනම රටක ආණ්ඩුවක් වගේ තමයි අපිත් ඇතුළේ තියෙන ආණ්ඩුව. ඒක විඥානය. එයා හරි දෙපැත්ත කොටවල කියනවා. යාම තමයි කියන්නේ මధుරයට ගහපන් කියලා. ඊට ගැහුවට පස්සේ අයියෝ ගැහුවේ කියලා. අන්න එතකොට දැන් මම කවුද? ගහන්න කිව්ව එක්කෙනාද මම? අයියෝ ඇයි ගැහුවේ කියලා කියන එක්කෙනාද මම? ඒකින්ද විඥානය කරන කපටිකම තමයි මේ විදිහට දෙපැත්ත බෙදලා කොටෝන එක. ඒකින්ද අන්න ඒ විදිහට මේකේ තියෙන ගැඹුරු ධර්ම ඔය විදිහට කරගෙන යද්දි පැහැදිලි වෙනවා මිසක් මේක මූල ධර්මයෙන් හරි අමාරුයි මේක තේරුම් කරලා කියලා දෙන්න. ඒක ධර්ම දේශනාවලදී සමහරට ඇහෙන්න ලැබෙයි. ඒකින්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වලදී මේ රූපය මුල් කරගෙන යන්න. එතකොට අපිට අර තියෙන නාම ධර්ම වල තියෙන වේගය අඩු වුණාට පස්සේ ඒව කොටස් වශයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයි ඉදිරියේදී. ඒකින්ද මේ සංඥාව කියන දේවල් එහෙම හරි සියුම්. සංඥා විඥාන ඥාඥා කිව්වහම හරි අමාරුයි මේ දේවල් ඔය කියන තරම්ම ලේසි නෑ. ඒකින්ද මේ ඔය වටේ පිටේ කෑග ගහ ඉන්න නැතුව මෙහෙ පුළුවන් තරම් ඇවිල්ලා භාවනා කරන්න තියෙන්නේ. හරිනේ? ඒක තමයි උත්තරේ. හරි. එහෙනම් මම හිතන්නේ අපිට ඊගාවට තියෙන්නේ සක්මන් භාවනාව. ඒක සඳහා අපි කාලය ගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.